සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත්, නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊටාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් සිදු කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපි කෙරෙහි විශේෂ බලාපොරොත්තුවක් තියලා ඒ බලාපොරොත්තුව අපි මුදුන්පත් කරයි කියලා විශ්වාස කරලා මාරයාට භාග්‍යතුන් වහන්සේ කරපු ප්‍රකාශයක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න. මේ කාරණාව හඳුන්වන්න පුළුවන් මාරයාගේ ආයාචනය කියලා. මොකද භාග්‍යතුන් වහන්සේගෙන් මාරයා කරපු ඉල්ලීමක් තියෙනවා. ඒ ඉල්ලීම තමයි මේ මාරයාගේ ආයාචනය කියලා කියන්නේ. ඒ ඉල්ලීමට අපේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයන්නේ විශේෂයෙන් ශ්‍රාවක පිරිස පිළිබඳව බලාපොරොත්තුවක් තියලා. එවනම් භාග්‍යතුන් වහන්සේ අපි කෙරෙහි මොනතරම් කැපකිරීමක් කළාද? මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් තරම් අති දීර්ඝ කාලයක් මුළුල්ලේ පාරමිතා පූර්ණේ කරමින් මේ සංසාරේ නොවිඳපු දුකක් නැති තරම්, නොකරපු කැපකිරීමක් නැති තරම්, නිමක් නැති දුක් විඳිමින් මේ ලෝකේ කෙනෙකුට කරන්න තියා හිතන්නවත් බැරි තරම් කැපකිරීම කරමින් පාරමිතා පූර්ණේ කරලා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගත්තේ තමන් වහන්සේට තනියම සසරින් එතර වෙන්න ඕන නිසා නෙමෙයිනේ. තමන් වහන්සේට සසරින් එතර වෙන්න නම් අවස්ථා කීයක් තිබුණාද? මුලින්ම දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලයේ නියත විවරණ ලබන වෙලාවේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 4 පද ගාථාවක දෙවනි පදයේ දේශනා කරලා නිමා කරනවත් එක්කම සව් කෙලෙස් නැසලා සිව්පිලි සිඹියාපත් සහිතව මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්න වාග්ය වාසනාව උදා වෙලා තිබුණා. 4 පද ගාථාවක මුල් පද 2 විතරයි අහන්න ඕනෙකම තිබුණේ. ඒ තරම් පහසුවෙන්, ඒ තරම්ම ලේසියෙන් මේ සසරේ නිමා කරන්න තිබුණා. මොකද මේ නියත විවරණය ලබන කාලෙ වෙනකොටත් සංසාරේ රැස් කරගත්ත අසීමාන්තික කුසල මහිමයක් තිබුණා. නමුත් අතට ලැබිච්ච නිවන
උන්වහන්සේ ප්‍රතික්ෂේප කළා. එතන ඉඳලා ඒ අරහත්වයේ ප්‍රතික්ෂේප කරලා ලෞතුරා බුදු වෙනවමයි. සංසාරේ දුක් විඳින අහිංසකයින් මේ සංසාරයෙන් එතර කරනවමයි. මේ සසර දුක් විඳින්නම් සංසාරයෙන් එතර කරවගෙනම මමත් සංසාරයෙන් එතර යා යුතුයි කියන චේතනාව මහ බෝසතාණන් වහන්සේගේ හිතේ නිරන්තරයෙන් තිබුණ කාරණාවක්. මොකද පින්නතුනි අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමා ඉන්න දිහාවට වඩිනකොට ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ රඹගම් නුවරට දානෙට වඩින වෙලාවේ තමයි දායක පිරිස මාර්ගයේ පිළිසකර කරනවා දැකලා ඒ මාර්ගයේ පිළිසකර කරන්න මදක් ඉඩක් ඉල්ලගන්නේ. ඉතින් මාර්ගයේ පිළිසකර කරන මිනිස්සු දැනගෙන හිටියා මේ සුමේද තාපසතුමා කියලා කියන්නේ මහා ඊර්දිවන්තයි. පංච අභිඥා අෂ්ට සමාපatti ලැබලා ඉන්නේ. ඒ හින්දා මේ මිනිස්සුන්ට ගොඩ කරගන්න බැරි විශාල මඩවලක් තිබුණා. ඒ නිසා මග සකසන්න ඉඩක් ඉල්ලනකොට මේ මඩවල පුළුවන් නම් ගොඩ කරලා දෙන්න කියලා කීවා. මොකද මිනිස්සු දන්නවා මේක 이르දියක් දක්වලා හරි ගොඩ කරනවා කියලා. නමුත් සුමේද තාපසතුමා බොහෝම සතුටින් බාරගත්තා. නමුත් කල්පනා කළා මේ මඩවල රංගරුවන් මුතුමැණික් වලින් ඕන තරම් පුරවන්න මට හැකියාව තියෙනවා. අවශ්‍ය නම් රත්තරණින්, එහෙම නැත්නම් මැණික් වලින්, එහෙම නැත්නම් මුතු වලින්ම මඩවල පුරවන්න පුළුවන් තරම් 이르දියක් තියෙනවා. නමුත් ඒ එකක්වත් නොදක්වා වැඩියෙන් Tamanට කුසල් රැස් කරගන්න උවමනා නිසා තමන්ගේ කායික ශක්තිය වැය කරලා වෙහෙසිලා මහන්සි වෙලාම මඩවල පුරවන්න තීරණය කළා. ඒක තමයි වැඩියෙන්ම පින් සිද්ධ වෙන ක්‍රමය. ප්‍රඥාවන්තයෝ හැම මොහොතකම තමන්ට වැඩියෙන් කුසල් ලැබෙන්නේ කොහොමද? ඒ ක්‍රමයට තමයි එළඹෙන්නේ. බොහොම ලේසියෙන් පහසුවෙන් තමන්ට එළඹිච්ච කටයුත්ත නිමා කරලා යන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් වැඩියෙන් පින් සිද්ධ වෙන ක්‍රමයක් තියෙනවා නම් නමුත් ඒ ක්‍රමය අමාරු වුණත් ඥානවන්තයා තෝරගන්නේ ඒ ක්‍රමයමයි. ඒ වැඩියෙන් කුසල් ලබන්න ඕන නිසා. ඉතින් මේ මඩවල මේ විදිහට පුරවමින් ඉන්නකොට දීපංකර භාග්‍යතුන් වහන්සේ වඩිනවා. නමුත් වල තව ටිකක් ස්වල්පයක් පුරවන්න තියෙනවා. ඒ නිසා කල්පනා කළා අද මම මේ භාග්‍යතුන් වහන්සේට මගේ ජීවිතේ පූජා කරන්න ඕනේ. මොකද පින්නතුනි එහෙම කල්පනා කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මොන තරම්නම් ආශ්චර්යමත්ද? කොයිතරම් ශ්‍රේෂ්ඨද? කොයිතරම් උත්තරීතරද? ලෞතර බුදු කෙනෙක් කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය. මිනිසෙකුට යා හැකි උපරිම දුර. පින්නතේ මිනිසෙකුට යා හැකි උපරිම දුර කියලා කීවට මිනිසෙකුට විතරක් නෙමෙයි මිනිසුන්ට, දෙවියන්ට, බඹුන්ට, මරුන්ට මේ සියලු දෙනාටම යනවනම් යා හැකි උපරිම දුර. නමුත් මෙතෙන්ට යා හැක්කේ මිනිස්සෙකුටම පමණයි. වෙන කිසි කෙනෙකුටම යන්න බැරි තැනක් ලෞතර බුද්ධත්වයේ කියන එක. ඉතින් ඒ අති උදාාරතර තැනට පත්වෙච්ච ඒ මහෞතුමන් වහන්සේ මේ ලෝකය ඉක්මවල ගිහිල්ලා ඉන්නේ. මේ ලෝකය පහු කරලා ගිහිල්ලා ඉන්නේ. මේ ලෝකෙන් එතර වෙලා ඉන්නේ. සබා දහම දිනලා ඉන්නේ. අපි හැමෝම සබා දහමට යටත්. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේට සබා දහම යටත්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගය
මොන තරම් විශේෂත්වයන්ට භාජනය වුණාද මේ ස්වභාවික මහ පොළොව භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්. බුද්ධ ශරීරයෙන් නික්මුණ ෂඩ්වර්ණ රශ්මි මාලාව, රන්වන් වූ බුද්ධ ශරීරය, ඒ රන්වන් වූ බුද්ධ ශරීරයේ මනා රතු චීවරයෙන් වැහිලා භාග්‍යතුන් වහන්සේ තේජවන්ත විදිහට වැඩම කරනකොට ඒ තේජවන්ත බව යටපත් කරගෙන කරුණාව මෛත්‍රිය ඉස්මතු වෙලා පිළිඹු වෙලා පෙනෙනකොට මේ ලෝකේ කාටද භාග්‍යතුන් වහන්සේ පිළිබඳව පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ. අන්න ඒ නිසා සුමේද තාපසතුමත් රඹගම් නුවරට වඩින දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දැකලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් සමලංකෘත වෙච්ච 80ක් අනුව්‍යංජන ලක්ෂණ 216ක් මංගල ලක්ෂණයන්ගෙන් යුක්තව සිරිපා ධාතුව මහ පෘථුවිය ස්පර්ශ කරවමින් ඉදිරියට වඩිනවා දැක්කහම සුමේද තාපසතුමා කල්පනා කළේ මෙවන් මහා උත්තම ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට මා මොනවද පූජා කළ යුත්තේ? තමන්ට තියෙන වටිනාම දේ තමයි තමන්ගේ ජීවිතේ. ඊට වඩා වටින වස්තුවක් නැහැ. ඇති වුණ ශ්‍රද්ධාව, ඒ ඉපදුන පැහැදීම නිසා තමයි තීරණය කළේ මගේ ජීවිතේ තමයි අද පූජා කරන්න කියලා. ඒ කියන්නේ මේ ලෝකේ පූජා කරන්න තියෙන උපරිම දේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වැඩම කරන දිහාවට හිස හරවලා මේ මඩවල උඩ දිගෑරුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා කියලා. තමන්ගේ ජීවිතේ තමයි පූජා කළේ. තමන්ගේ ජීවිතේ ඒ විදිහට පූජා කරලා සුමේද තාපසතුමාට නැවත තමන්ගේ හිත කතා කරලා කියනවා, සුමේද ඔබට අවශ්‍ය නම් මේ භාග්‍යතුන් වහන්සේගෙන් බණපද දෙකක් අහලා තුන්වෙනි බණපදේ දේශනා කරන්න කලින් සව් කෙලෙස් නැසලා අරහත්ත්වයේ ලැබලා මේ සංසාරේ අදම කෙරවල කරන්න පුළුවන්. මේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙලා උන්වහන්සේගේ පිටිපස්සෙන් වඩින ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාගේ කෙරවලේ 4,01 වෙනියා බවට පත් වෙන්න ඔබට වාග්ය තියෙනවා කියලා තමන්ගේ හිතම කියනවා. නමුත් සුමේද තාපසතුමාගේ හිත නැවතත් කියනවා, සුමේද ඒ දීපංකර පාදමූලේ සව් කෙලෙස් නැසලා මේ සංසාරයෙන් එතර වෙන්න ඔබ සූදානම් වුණොත් ඔබ කොයි වාගේ කෙනෙක්ද? බොහෝම බඩගින්නි, පිපාසී, ක්ලාන්ත වෙච්ච දරු පිරිසක් තමන්ගේ මව වටේට ඇවිද වැටි ඒ මවට කියනවා අනේ මොනවා හරි කෑමට දෙන්න කියලා. දරුවෝ තමන්ගේ වටේට හාමත් වෙලා වැටි බැගෑපත් වෙමින් කෑම ඉල්ලනකොට අම්මට ලැබෙනවා ප්‍රණීත කෑම වේලක්. ඒ මව මේ දරුවන්ට හොරෙන් ඒ ප්‍රණීත කෑම වේල අරගෙන ගිහිල්ලා හැඟවිලා අඳුරු මුල්ලකට වෙලා භුක්ති විඳිනවා. එළී අඬන දරුවෝ කෑ ගහනවා ඇහි. දරුවන්ට හොරෙන් ඒ ප්‍රණීත ආහාරයේ ගිල දමන මව යම්සේද දීපංකර පාදමූලයේ නිවන් අවබෝධ කළොත් සුමේද ඔබත් ඒ මව හා සමානයි. සුමේද ඔබට මහ පුදුම වීරියක් තියෙනවා. ඔබට මහ පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඔබ ළඟ මහ පුදුමාකාර පුණ්‍ය මහිමයක් තියෙනවා. සුමේද නුඹලා වගේ අයට තමයි ලෞතුරා බුදු වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා දීපංකර පාදමූලයේ රහත් වෙන්නේ නැතුව වීරිය වඩලා පාරමී පූර්ණේ කරලා ලෞතුරා බුද්ධ රාජ්‍ය ලබාගෙන මේ සංසාරේ දුක් විඳින අහිංසක ජනතාව
මොකවත්ම තේරෙන්නේ නැති මේ අහිංසක පිරිස ඔවුන්ට මේ ලෝකේ යථාර්ථය කියලා දීලා ස්වභාව ධර්මයාගේ ස්වභාවය කියලා දීලා අකුසලයන්ගෙන් ඔවුන් අත මුදවලා කුසල් දහම් මත සමාදන් කරවලා සංසාරයෙන් එතර කරවලාම ඔබත් සසරින් එතර වෙන්න කියන කාරණාව තමන්ගේ හිතම තමන්ට කියනවා. ඉතින් ඒ නිසා සුමේද තාපසතුමා ජීවිතේ පූජා කරනවා ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගැනීම සඳහාම මගේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා වේවා කියලා. එදා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරලා ආරම්භ කරන්නට යෙදුන පාරමිතාව. ඒ පටන් ගත්ත දවසේ ඉඳලා ලෞතර සම්මා සම්බෝධිය මුදුන්පත් කරගන්න මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් තරම් දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ පාරමිතාවන් පූර්ණේ කළා. සියලු පාරමී පූර්ණේ කරලා වෙස්සන්තර මහරජුගේ හැටියට අන්තිම ආත්ම භාවයේ ඉපදිලා මහ පොළොව කම්පා කරව දන් දීලා වෙස්සන්තර මහරජුරු එයින් චුත වෙලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තරම් ආයුෂ තියෙන තුසිත භවනි උප්පත්තිය ලැබලා ඒ මුළු ආයු කාලයේම තුසිතේ වැඩ ඉඳලා ආයු කෙලවර මේ ලෝක ධාතුවේ පහළ වෙච්ච මහත් පුණ්‍යවන්තම කාන්තාව වෙන මහා මායා දේවින් වහන්සේගේ කුසේ පිළිසිඳගෙන දසමස් ඇවෑමෙන් මනුලොව ඉපදිලා අවුරුදු 29ක කාමභෝගී ගිහි ජීවිතයක් ගෙවලා තවත් දවස් 7ක් ඇවෑමෙන් තමන්ට ලැබෙන්න තියෙන චක්‍රවර්ති රාජ්‍යත් හැරලා ලෞතර බුද්ධත්වයේ වෙනුවෙන් මේ ගිහි ගෙයින් නික්මෙන්න තීරණය කළා. පින්නතිය ආන්ගේ ගිහි ගෙදරින් නික්මෙන වෙලාවේ මේ මාරයා ඇවිල්ලා මහ බෝසතාණන් වහන්සේට කතා කළා. කතා කරලා කියනවා සිද්ධාර්ථ යන්න එපා. තව දවස් 7කින් චක්‍රවර්ති රජකම ලැබෙනවා. ඒ අති උතුම් රාජ සම්පත්තිය විඳ විඳ ගෙදරට වෙලා ඉන්න කියලා. තවත් නොඑක ආකාරයෙන් ආයාචනා කළා. නමුත් මහ බෝසතාණන් වහන්සේ සඳහන් කළේ මාරය ඔබ ඉන්නේ. මගේ තීරණය තමයි මේ පංචකාමයෙන් මිදෙන එක. මම මිදෙනවා විතරක් නෙමෙයි. මේ ලෝක සත්වයා පංචකාමයෙන් මුදවන එක මගේ එකම බලාපොරොත්තුවයි. ඒ චක්‍රවර්ති රාජ සම්පත්තියට වඩා මට ලෞතර බුද්ධ රාජ්‍ය වටිනවා. මං ඒ බුද්ධ රාජ්‍ය හොයාගෙන යන කෙනෙක්. නෙහින්ද මාරය ඔබට බෑ මාව නවත්තන්න කියලා. හැබැයි පින්නතුනි මාරය සඳහන් කළා කමක් නෑ සිද්ධාර්ථ. හැබැයි ඔබේ ඇහෙන් හෝ කනෙන් හෝ දිවෙන් හෝ නහයෙන් කයෙන් හෝ මනසින් යම් අකුසල කර්මයක ඔබ යෙදෙනවද එදාට මම නුඹ අල්ල ගන්නවා කියලා. අන් ඒ නිසා එදා ඉඳලා මහ බෝසතාණන් වහන්සේගේ රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් සිදුවෙන යම් කිසි වරද හැම මොහොතකම මාරය හෙව්වා. අවුරුදු 6ක් තිස්සේ පරීක්ෂා කළා. ලෞතර බුදු බව ලැබලා නැතුවත් 6 අවුරුද්දක් තිස්සේ මහ බෝසතාණන් වහන්සේගෙන් මේ කියන ලද එකදු වරදක් මාරයට හොයාගන්න බැරුව ගියා. ලෞතර බුදු වුණාට පස්සෙත් අවුරුද්දක් මාරයා පිටිපස්සෙන් හිටියා. අන්තිමට කල්පනා කළා කෙලෙස් සහිත සිද්ධාර්ථයන්ගෙන් හොයාගන්න බැරි වුණ වරදක්
සව් කෙලෙස් නසපු සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගෙන් මං කොහොම හොයන්නද? මං කොහොම වැරදි දකින්නද? මේ සිද්ධාර්ථයන් දැන් මගේ විෂයපතේ ඉක්මෝලා බොහෝ දුර ගිහිල්ලා ඉන්නේ. ඒ නිසා මාරයට ගෝචර නැහැ. ඒ නිසා මාරය අත්හැරලා දැම්මා භාග්‍යතුන් වහන්සේව. නමුත් නැවත වතාවක් අපේ බුදුරජාණන් වහන්සේ නේරංජනා නදී තීරයේ අජපාල කියන නුගරුක මුල වැඩ ඉන්න වෙලාවක ආයත් මාරය ආරාධනාවක් කරනවා. ලෞතර බුදු බව ලබන එක ඔබ තුල තිබිච්ච එකම ප්‍රාර්ථනාවයි. දැන් ඔබ ලෞතර බුද්ධ රාජ්‍ය ලැබුවා. ඉතින් දැන් පිරිනිවන් පාන්න කියලා. ඒ කාරණාව පින්නතුනි පැහැදිලි කරනවා මේ මාරයාගේ ආයාචනය කොහොමද සිද්ධ වුනේ? ඒකමිදාහං ආනන්ද සමයන් උරුවෙලායන් විහරාම නජ්ජා නේරංජරාය නදී තීරේ අජපාල නිග්‍රෝධ මූලේ පඨමාභි සම්බුද්ධෝ අතකෝ ආනන්ද මාරු. ආනන්ද මම මේ ප්‍රථම සම්බෝධියේ ඒ කියන්නේ පින්නතනේ ලෞතර බුද්ධත්වයේ ලැබලා මේ මුල් 20 වසර මේ කාලයේ ඇතුළත දවසක මාරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා කියලා ආනන්ද හාමුදුරන්ට භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. පාවිමා යේනාහං තේන උපසංකමිත්වා ඒක මන්තං අට්ඨාසි ඒක මන්තං තිතහකෝ ආනන්ද මාරෝ පාවිමා මං ඒතද වෝචේ පරිනිබ්බානි දානුභන්තේ භගවා. ආනන්ද මේ පෞකාර මාරයා මම ළඟට ඇවිල්ලා එක දවසක් මට මෙන්න මෙහෙම කියනවා. ලෞතර බුද්ධ රාජ්‍ය ලබා ගන්න එක තමන්ගේ එකම බලාපොරොත්තුව දැන් ඒක මුදුන්පත් කරගත්තනේ. දැන් ඉතින් පිරිනිවන් පානසේක්වා කියලා. පින්නතුනි මාරයා භාග්‍යතුන් වහන්සේට පිරිනිවන් පාණ්ඩ කියලා ආරාධනා කරාම අපේ බුදුරජාණන් වහන්සේ මාරයාට උත්තරයක් දෙනවා. හැබැයි මේ උත්තරේ දෙන්නේ සම්පූර්ණයෙන්ම මේ සිව්වනක් පිරිස පිළිබඳව විශ්වාසයක් තියලා තමයි මේ උත්තරේ දෙන්නේ. මොකද්ද භාග්‍යතුන් වහන්සේ දෙන උත්තරේ? එවං උත්තෝහං ආනන්ද මාරං පාපුමන්තං ඒතද වෝචේ. ආනන්ද ඒ මාරයාට මං මෙන්න මේ විදිහේ උත්තරයක් දුන්නා. නතාවාහං පාපින් පරිනිබ්බායිසාමි. පෞකාර මාරයේ මං පිරිනිවන් පාන්නේ. කවද වෙනකන්ද? යම් තාක් මගේ භික්ෂූන් වහන්සේලා ශ්‍රාවක නොවන්නේද ඒ තාක් මම නොපිරිනිවන් පාන්නෙමි. පින්නතුනි බලාපොරොත්තු තැනට සිව්වනක් පිරිස ආවට පස්සේ තමන් වහන්සේ පිරිනිවන් පාන බවත් ඒ තමන් වහන්සේ බලාපොරොත්තු වෙන තැනට මේ සිව්වනක් පිරිස පැමිණෙන තුරුම භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බවත් භාග්‍යතුන් වහන්සේ මාරයට සඳහන් කළා. ඒතර මේ මාරයාට භාග්‍යතුන් වහන්සේ උත්තර දෙන්නේ මම මුලින් සඳහන් කළා සම්පූර්ණයෙන්ම අපි පිළිබඳව විශ්වාසයක් තියලා. මගේ ශ්‍රාවක පිරිස මං බලාපොරොත්තු වෙන තැනට යම් දවසක එනවද? ඒ දවස වෙනතුරු පිරිනිවන් පාන්නේ නැති බවයි සඳහන් කරන්නේ.
විශේෂයෙන් සඳහන් කළේ යම් තාක් මාගේ භික්ෂූන් වහන්සේලා ශ්‍රාවක නොවන්නේද ඒ තාක් මම පිරිනිවන් පාන්නේ නැහැ කියලා. ඒතර පින්නතුනි මේ ශ්‍රාවක භාවය ලබා ගන්නවා කියන කාරණාව කොයිතරම් ගැඹුරුද කියලා අපිට ඉස්මතු වෙලා පේන්නේ එතකොට. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන එක කොයිතරම් අමාරුද කියලා. ඒකනේ මෙතන සඳහන් කරන්නේ. යම් තාක් ඔවුන් ශ්‍රාවක නොවන්නේද ඒ තාක් මම පිරිනිවන් පාන්නේ. ඒතකොට හැබෑම ශ්‍රාවකයා කොහොම කෙනෙක්ද කියන කාරණාව මෙතනින් මනාව අපට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා වියත්තා මගේ ශ්‍රාවකයෝ දක්ෂ වෙන්න ඕනේ. මොනව පිළිබඳව දක්ෂ වෙන්න ඕනේද? මේ වියත්තා කියලා කියන්නේ දක්ෂ වෙන්න ඕනේ කියන එක. එතකොට මොකේටද දක්ෂ වෙන්න ඕනේ? අපි මේ බලාපොරොත්තු වෙන දක්ෂතා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඉගෙන ගන්න තියෙන දක්ෂතාවේ, රැකියාව කරන්න තියෙන දක්ෂතාවේ, ව්‍යාපාර කරන්න තියෙන දක්ෂතාවේ, මේ වාගේ තමන්ගේ මේ ලෞකික ජීවිතයේ දවසින් දවස දියුණුවෙන් දියුණුවට පත් කරගන්න ඔවුන් සතුව තියෙන හැකියාව ඒ වාගේ දක්ෂතා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. නැත්තම් මේ ලෝකේ දක්ෂතා කොච්චර තියෙනවද? මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සු එක එක්කෙනා කීයක් දේවල් වලට දක්ෂයිද? ඒකක්වත් නෙමෙයි මේ කතා කරන්නේ. එහෙනම් මොකේට දක්ෂ වෙන්න ඕනේද? නිවනට යන මාර්ගය ගැන වියත් බවක් මේ ශ්‍රාවකයන්ට තියෙන්න ඕනේ. වෙනත් කිසිම දෙයක් ගැන නෙමෙයි නිවනට යන මාර්ගයේ පිළිබඳව වියත් බවක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඒක. නමුත් නිවනට යන මාර්ගයේ පිළිබඳව වියත් බවක් කොයි තරම් දුර්ලභවද කෙනෙක් සතු වෙන්නේ. අන්න ඒ නිසා පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ ඉන්න හැමෝම මේ නිවන් මාර්ගයට ගමන් කරන්න කටයුතු කරයි කියන විශ්වාසය ඇතුව අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා අවබෝධ කරගත්ත නිර්මල ධර්ම රත්නය. මොකද පින්නතුනි හැමෝම නිවනට යන්නේ නැහැ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ නොදන්නව නෙමෙයි. නමුත් මේ නිර්මල පර්යාප්තිය පැහැදිලි කරාම සසර දුක කියලා දුන්නාම මේ සංසාරයෙන් අත මිදෙන්න කැමැත්ත ඇති වෙන සසර පිං තියන අය ඕන තරම් ඉන්නවා. අපි මෙහෙම හිතමුකෝ. පින්නතුනේ අපේ රටේ ඉන්න හැමෝම නීතිඥවරු නෙමෙයිනේ. හැමෝම වෛද්‍යවරුත් නෙමෙයිනේ. මේ විදිහට කල්පනා කරලා බලහම එක එක්කෙනා එක එක ශාස්ත්‍ර ඔස්සේ ගමන් කළා. නමුත් එතෙන්ට යන පාර කියලා දෙන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන්නේ කොහොමද? නීතිඥවරයෙක් වෙන්නේ කොහොමද? ඉංජිනේරුවරයෙක් වෙන්නේ කොහොමද? මේක කියලා දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. වෛද්‍යවරයෙක් වෙන්න මෙන්න මේ විභාග ටික පාස් කරලා මේ ප්‍රමාණයෙන් ලකුණු මට්ටමක් අරගත්තාම ඔහුට වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් සපුරන්න පුළුවන්. ඒතර ඒ වෛද්‍ය විද්‍යාලවල කරගන්න තියෙන අධ්‍යාපන කටයුතු ටික නිමා කරලා ඒ වෘත්තියට අවශ්‍ය දැනුම සම්පූර්ණයෙන් ලබාගෙන ඔහුට වෛද්‍යවරයෙක් හැටියට සමාජයට එන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වෛද්‍ය වෘත්තිය නැත්නම් වෛද්‍යවරයෙක් වීම සඳහා මොනවද කළ යුත්තේ කියන කාරණාව මේ සමාජය ඕන තරම් ප්‍රකටයිනේ. ඒකනේ වෛද්‍යවරයෙක් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙන අය
ඒ විභාග නිමා කරලා ඒ විෂයන් තෝරගන්නේ. මේ විෂයන් ඔස්සේ ගමන් කරාම වෛද්‍යවරයෙකු නැහැකි. මේ විෂයන් ප්‍රගුණ කරගත්තාම ඉංජිනේරුවරයෙකු නැහැකි. අන්න ඒක දන්න නිසා ඒ ශේෂ්ත්‍රයට අදාළ ප්‍රගුණ කිරීම ටික තෝරගන්නවා. නමුත් පින්නතුනි මේ කිසි කෙනෙක් නිවනට යන පාර දන්නේ නැහෙනි. කිසි කෙනෙකුට නිවනට යන පාර කියලා දෙන්න පුළුවන්කමක් තියෙනවනම් එහෙම කියලා දුන්නාම දක්ෂ කෙනා ඒ පාර දිගේ යා යුතු තැනට යනවා. එතකොට නිවනට යන පාර අපට කියලා දෙන්න පුළුවන්කම තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයිනේ. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ නිවන් මාර්ගයේ පැහැදිලි කරන ශ්‍රාවක පිරිස ඕන තරම් ඉන්නවා. නමුත් ඒ ශ්‍රාවක පිරිසටත් ඒ නිවන් මඟ මුලින්ම කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් නිවන් මඟ පිළිබඳව ශ්‍රවණය කරලා අහගෙන ඒක ප්‍රගුණ කරගෙන නිවනට ගියපු උතුමන් වහන්සේලා ඒ නිවනට එන හැටි කියලා දුන්නා. තාම නිවන් දකින මාර්ගයේ ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරලා නැතත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවන් මඟ දැනගෙන ඉගෙනගෙන ප්‍රත්‍යක්ෂ කර ප්‍රගුණ කරගත්ත ඥානවන්තයෝ අන්‍යයන්ට නිවන් මඟ කියලා දුන්නා. අන් ඒ වගේ දක්ෂ කෙනා නිවන් මඟ පෙන්නහම ඒ පාර දිගේ යා යුතු තැනට යනවා. තමන්ට පුළුවන් තාක් හරි යනවා. නමුත් පින්නතුනි වර්තමාන ගැන කල්පනා කරලා බලහම අද වෙලා තියෙන්නේ මේ ශාසනයේ උතුම් තැනට යන පාර ප්‍රචලිත නැහැ. අතීතයේ ඒක මනාව ප්‍රචලිතයි. කොහොමද නිවන ගාවට යන්නේ? මොනවද කළ යුත්තේ? මොනවද අත්හැරිය යුත්තේ? ඒ සියල්ල ප්‍රචලිතයි මනාව. ඒක දන්න නිසා ඔවුන් නිවන් මගේ මනාව ඉදිරියට ගමන් කළා. ඒ ජීවිතෙන් සම්පූර්ණයෙන් නිවන සාක්ෂාත් කරන්න බැරි වුණත් සතර අපායෙන් මිදෙන වැඩපිළිවෙලකට ඔවුන් අවතීර්ණ වුණා. ජීවිතයට බොහෝසේ කුසල් රැස් කළා සංසාරයේ අතරමං නොවෙන්න ඕන නිසා. නමුත් අද වෙනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිර්මල පරියාප්තිය තාමත් මේ ලෝකේ තියෙනවා. ඒ නිර්මල පරියාප්තිය තාමත් ජීවමානවම තියෙනවා වගේ අපි හැමෝම මේ කාරණාව දන්නවා. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු 84000ක් ධර්මස්කන්ධය අපේ බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාවට අනුව භාග්‍යතුන් වහන්සේගේ තීරණයට අනුව අද ධර්ම ග්‍රන්ථ හැටියට අපිට ලැබිලා තියෙනවා. ඕන තරම් ධර්මයේ දේශනා කරනවා. දැන් මේ කාලේ ගැන කල්පනා කළොත් පැය 24ම බණ අහන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් ධර්මයේ දේශනා කරනවා. ඊට නිවැරදිව බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව භාග්‍යතුන් වහන්සේගේ නිර්මල ධර්ම පරියාප්තිය දරාගෙන ඉන්නවා. නමුත් මේ දේවල් පරිහරණය කරලා ඒ බණ පොත කියවලා කල්යාණ මිත්‍රයන් හොයාගෙන ගිහිල්ලා නිවන් මඟ ඔවුන්ගෙන් විමසගෙන මේ නිවනට ගමන් කරන්න උත්සාහ කරන පිරිසක් ඉන්නවා නම් ඒ ඊටාම ස්වල්ප පිරිසක් පමණක්මයි. ඒ නිසායි සඳහන් කළේ මේ උතුම් තැනට යන පාර අද ප්‍රචලිත නැහැ කියලා. කොහොමද ඒ නිවන කරා යන්නේ? කොහෙද නිවනට යන පාර සඳහන් කරලා තියෙන්නේ? ඒක බොහෝ දෙනා දන්නේ නැහැ. පින්නතුනි ත්‍රිපිටකයේ සහ අට කතාවේ
ඒ වගේම ටීකාවල ඒ නිවනට යන මාර්ගයේ මනාව පැහැදිලි කරලා තියෙනවා. එහෙම තියෙනවා වුණත් අපි පාර දන්නේ නැහැ. හේතුව තමයි ත්‍රිපිටකය පරිහරණය කරන්නේ නැහැ. අට කතාව පිළිබඳව ටීකාව පිළිබඳව ලබාගත් දැනුමක් නැහැ. ඉතින් පිටකය පරිහරණය කරන්නෙත් නැහැ. අටුවා ටීකා වලින් කරුණු කාරණා හොයන්නෙත් නැහැ. ආන් ඒක නිසා මේ නිවන් මඟ ප්‍රචලිත නැති තත්වයට අදපත් වෙලා තියෙනවා. සංසාරේ භයානක බව මනාව අවබෝධ කළ කෙනා කොහොමද මේ සසරින් මිදෙන්නේ කියන කාරණාවමයි කල්පනා කළේ. සමහර අය බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් අහලා නිමා වෙනකොට සියලුම පිරිස යනකන් ඉඳලා පළවෙනි ධර්ම දේශනාවම අහපු කෙනා මේ ශාසනයේ පැවිද්ද ඉල්ලනවා. ඒ මනාව මේ ධර්මය අවබෝධ කරගත්තා. සංසාර දුගතියේ දුක්ඛදායක බව මනාව තේරුම් අරගත්තා. ඒ නිසා වහවහ සසරින් එතර යන්න උවමනාව තියෙනවා. නමුත් අද ඒ උවමනාවත් වැඩි පිරිසක් ළඟ නැහැ කියලා තමයි පින්නතුනි කියන්න ඕනේ. එක එක්කෙනාගේ මත අද සමාජයේ ඕන තරම් තියෙනවා. මෙන්න මේක තමයි නිවනට යන ක්‍රමය. මෙන්න මේ විදිහට තමයි ඒ නිවන සාක්ෂාත් කරගත යුත්තේ. එතෙක් මෙන්න මේ වාගේ කුසල් දහම් ඒ ජීවිතය තුළ සම්පූර්ණයෙන් ඒ කුසල් මත පිහිටලා ඒ කුසල ආරක්ෂා කරගෙන පුණ්‍යවන්ත ජීවිතයක් ගත කරන්න ඕනේ. එහෙම වුණාට ඒ සඳහා යෙදෙන පිරිස එන්න එන්න දුර්වල බව පේනවා. බොහෝ දෙනාට තිසරණත් නැහැ. බෞද්ධයි කියාගෙන හිටියට, සම්මාදිට්ඨිකයි කියලා කියාගෙන හිටියට බොහෝ දෙනා දසවස්තුක සම්මාදිට්ඨිය සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ. ටිකක් පිළිගන්නවා, සමහර කරුණු පිළිගන්නේ නැහැ. ඒ වගේම හරියට නිවැරදිව තිසරණයට ආපු අය බොහොම හිගයි හොයාගන්න. නිවැරදිව උතුම් පංචශීලය ආරක්ෂා කරන අය එහෙම කෙනෙක් හොයාගන්න කොයිතරම් අමාරුද පින්නතුනි. පන්සල් හරියට ආරක්ෂා කරන කෙනෙක්. ආන් ඒකයි සඳහන් කළේ එක එක්කෙනාගේ මත සමාජය තුළ තියෙනවා මෙන්න මෙහෙමයි නිවනට යන්නේ කියලා. හුඟක් අය ඒක මතික තීරණයක් නැහැ. ඒ නිසා රහතන් වහන්සේලාගේ බිහිවීම වර්තමානයේ ප්‍රමාදයි. නිර්මල පර්යාප්තියම අහන්න වාසනාව ජීවිතය උදා කරගන්න ඕනේ. මොකද මම එහෙම සඳහන් කළේ අපට මේ දහම් මඟ කියලා දෙන මේ අති උතුමන් වහන්සේලා අපිට නිවැරදි මාර්ගයම කියලා දෙනවද? නිවනට යන කෙටිම පාර කියලා දෙනවද? මේ අය මේ කියලා දෙන්නේ Tamanට වැටහෙන දෙයක්ද? නැත්නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මාර්ගයේද මේ පෙන්වන්නේ? අංගේ කාරණාව මනාව දැනගන්න නම් සත්පුරුෂයන්ගෙන්ම බණ අහන්න ඕනේ. මොකද අපේ විශ්වාසයක් තියෙන්න ඕනේ මේ පුජ්‍යලයා මාව සසර අතරමං කරන්නේ නැහැ කියලා. අං ඒකයි මෙතන සඳහන් කළේ එක එක්කෙනාගේ මතිමතාන්තර මිසක් හුඟක් අය ඒක මනින එහෙම නැත්නම් ඒක මනාව ප්‍රගුණ කරමින් මේ සංසාරයෙන් එතර යන නිවැරදි තීරණයකට ඇවිල්ලා නැහැ. ආන්ගේ සසරින් එතර යන නිවැරදි මාර්ගයට පිළිපන්නේ නැති නිසා තමයි වර්තමාන රහතන් වහන්සේලාගේ හිගයක් තියෙන්නේ. එhmenan අපි ශ්‍රවණය කළ යුත්තේ නිර්මල ධර්ම පරියාප්තියමයි. පින්නතුනි මේ සිල්පදයක් ආරක්ෂා කරනකොට අපිට තියෙනනේ නිත්‍ය වූ සීලය.
ඒ පන්සිල් වලින් බැහැරට යන්න කාටවත් බෑ. පන්සිල් අත්හැරලා ජීවත් වෙන්න බෑ. පන්සිල් කියලා කියන්නේ තමන්ගේ ජීවිත කාලය ඇතුලේ තමන් විසින් ආරක්ෂා කරගත යුතු සුවිශේෂී ශික්ෂාපද පහක්. ගෙවල් ඇතුලේ අල්මාරි ඇතුලේ දොර ඇතුළු දාලා රන් රිදී මුතුමැණික් පරිස්සම් කරනවට වඩා මේ සමාදන් වෙච්ච සිල්පද පහ ආරක්ෂා කරන්න වටිනවා. රන් රිදී පරිස්සම් කරපු මිනිස්සු ලෝභයෙන් තෘෂ්ණාවෙන් නම් ජීවත් වුණේ මැරලා යන්නේ නිරේටනේ. ඒක නිසා සඳහන් කළේ පින්නතුනි මේ පන්සිල් පදය හරියටම ආරක්ෂා කරන්නේ කොහොමද? උපෝසත සීලයක් නිවැරදිව අංග 8කින් යුක්තව ප්‍රගුණ කරගන්නේ කොහොමද? මොකද්ද අංග 8කින් යුක්ත සීලය කියලා කියන්නේ? මෙන්න මේ වාගේ කරුණු මනාව දැනගෙන තේරුම් අරගෙන ඒ උතුම් සිල් ගුණ ටික ආරක්ෂා කරගෙන සිල්පද කඩාගන්නේ නැතුව නිවැරදි සීලයක පිහිටලා ජීවිතේ පිණින් පුරව ගන්න. අවස්ථාව අපට ඕන තරම් ලැබිලා තිබුණත් තමන් සමාදන් වෙච්ච සිල්පදේ කැඩෙන්නේ කොහොමද? ඒක පූර්ණේ වෙලා කර්මපත බවට පත් වෙන්නේ නොවෙන්නේ කොහොමද? මේ කරුණ දන්නේ නැණි පින්නතුනි අද. අන්න ඒක නිසා සිල් රකින්න උවමනාව තිබ්බත් නිවැරදිව සිල් රකින්න හැටි දන්නේ නැති නිසා රැකුණ සීලයක් නෑ. සමහරලාට සිල් ගන්නවා වගේ හිටියට බොහෝ සිල්පද ප්‍රමාණයක් අහිමි වෙනවා ටික වෙලාවක් යනකොට. ඒ නිසායි සඳහන් කළේ පින්නතුනි මේ පන්සිල් ආරක්ෂා කරනවා කියනකොට අපි මේ ගෙදරට වෙලා සතෙක් සිව්පාවෙක් මරන්න නැතුව ජීවත් වෙලා ඉන්නවා කියන කාරණාව විතරක් නෙමෙයි මෙතන කියන්නේ. මේ සිල්පද බිඳෙන ආකාර ගණනාවක් තියෙනවා. ඒ ආකාර ටික දැනගන්න ඕනේ. ප්‍රාණඝාතය පිළිබඳව සාකච්ඡා කරනකොට ඒ ප්‍රාණඝාතයේ යමෙකුට මුදුන්පත් වෙන්නේ කොහොමද? ඒ ප්‍රාණඝාතය ඔහුට මුදුන්පත් නොවෙනවද? ඒ ප්‍රාණඝාතය ඔහුට සිදු වෙන්නේ නැත්තම් කොහොමද ඔහු ඒ සීලය ආරක්ෂා කළේ? එහෙම නැත්නම් ප්‍රාණඝාත අකුසල කර්මපතයක් සිදු නොවන විදිහට මං කොහොමද අන්‍ය ජීවීන් පිළිබඳව ක්‍රියාත්මක වෙන්නේ? ආන්ගේ කරුණු භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ආකාරයෙන් දැනගන්න ඕනේ පින්නතුනි. අන්න ඒ නිසා මෙන්න මේ නිසාම මේ සිල්පද ආරක්ෂා කරන හැටි නොදැන සිල්පද කැඩිලා යනවා. ප්‍රාණඝාතය අරගත්තාම ප්‍රාණඝාත කර්මයක් 10 දෙනෙක් කළොත් 10 දිනාටම එකම විදිහට පින්නතුනේ විපාක දෙන්නේ නැහනේ. 10 දිනාට විපාක දෙන්නේ ආකාර 10කට සමහර වෙලාවට. නමුත් ප්‍රාණඝාතයේ කාරණා ගොඩක් පැහැදිලි කරනවා. මෙන්න මේ විදිහට සිද්ධ වුණත් මේ සිල් කැඩෙනවා කියලා. ප්‍රාණඝාතයේ තමන්ම කරන්න උවමනා නැහැ. තව කෙනෙක් ලව්ව කරවන්න පුළුවන්. මම මගේ අතවැසියෙකුට සඳහන් කළොත් අහවල් පුද්ගලයෙකුට වෙඩි තියලා මරලා එන්න කියලා. ඔහු ගිහිල්ලා ඒ පුද්ගලයාට පිහියකින් යනලා මරලා එනවා. දැන් කාටද පව් සිද්ධ වෙන්නේ? පව් සිද්ධ වෙන්නේ මරාපු කෙනාට විතරයි. කියන්නේ කර්මපත වෙන්නේ ඔහුට විතරයි. එතකොට නොමරපු කෙනා ඒ මරන්න අණ දුන්න කෙනා වෙඩි තියලා මරන්න කියලා අණ දුන්න කෙනෙක් ඉන්නවනේ. දැන් අණ දුන්න කෙනාට මොකද වෙන්නේ? අණ දුන්න කෙනත් බේරෙනවා.
ඒක පුදුම කතාවක් නේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඇයි අන දුන්න කෙනා බේරෙන්නේ? ඔහු අන දීලා තියෙන්නේ වෙඩි තියලා මරන්න. නමුත් සිද්ධ වෙලා තියෙන්නේ පිහියෙන් ඇනලා මරණ එක. එහෙම කාරණාවක් අන දුන්න පුද්ගලයා කියලා නෑ. එහෙනම් පිහියෙන් ඇනලා මරනවා කියන කාරණාව තමන් තීරණය කරලා ගත්ත තීරණයක්. ඒකට පෙර පුද්ගලයාගේ සම්බන්ධයක් නැති නිසා ඔහුට ඒක කර්මපත වෙන්නේ නැහැ. ඊළඟට මේ එකක් සිල්පද අරගත්තාම මේ සිල්පද බින්දෙන ආකාර තියෙනවා. දැන් හොරකම ගැන කතා කරාම පස් 20 අවහාරයක් තියෙනවා. ඒ 25 ආකාරයේ කොයි ක්‍රමයෙන් නමුත් මේ සිල්පදේ paludu වෙනවා. ඒ නිසා සිල් රැක ගන්න වැඩපිළිවෙල දැනගෙන ඉන්න වෙනවා. කොහොමද සමාදන් වුණ සීලය ආරක්ෂා කරන්නේ? එදාම බිජුවට දාපු කිකිලියක් නැත්නම් එදාම බිජුවට දාපු කිරලියක් තමන්ගේ බිජුවට කොහොමද රකින්නේ? ඒ කිරලිය තමන්ගේ බිජුවට රකින්න මොන තරම් කැපකිරීමක් පරිශ්‍රමයක් කරනවද? ඊට වඩා පරිශ්‍රමයක් දරන්න ඕනේ සමාදන් වෙච්ච සිල්පදේ රැකගන්න. ඒකයි මෙතන මේ සඳහන් කළේ. සිල්පදේ සම්බන්ධයෙන් ගෞරවයක් තියෙන්න ඕනේ. මේ මොන කාරණාව තියෙන්නත් සිල්පද රැකෙන හැටි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් වර්තමානයේ ඒ සිල් හරියටම පූර්ණණය වෙන්නේ කොහොමද? සිල් paludu වෙන්නේ කොහොමද කියන කාරණාවක්වත් නොදන්න පිරිස් ඕන තරම් ඉන්නවා. ඉතින් සිල් බින්දෙන හැටි දන්නේ නැතුව කොහොමද පින්නතුනි සිල් ආරක්ෂා කරන්නේ? ආරක්ෂා කරන්න තරම් දෙයක් මගේ ළඟ තියෙනවා වටිනවා කියලා හැංගෙන්න එපෙයි. ඒ හැංගීම නැති නිසානේ හැරුණ පැත්තට සිල් අපෙන් උල්ලංඝනය වෙන්නේ. අන්න ඒක නිසා මේ නිවනට යන පාර පිළිබඳව මනා දක්ෂතාවයක් තියෙන්න ඕනේ කියලා සඳහන් කළා. කොයි විදිහද? අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව අපට මනාව පැහැදිලි කරලා දීලා ඒ සිල් ගුණ ආරක්ෂා කරන බණ භාවනා කරන ගුණධර්ම වඩන වත්පිළිවෙත් කරන මේ හැම කාරණාවක්ම මනාව පැහැදිලි කරලා දීලා තමයි දේශනා කළේ. මෙන්න මේ කාරණාවට මේ විදිහට අනුගත විය යුතුයි කියලා. නිකම්ම නෙමෙයි අපිට දේශනා කළේ, මුලින් මනාව මඟ පෙන්වුවා භාග්‍යතුන් වහන්සේ. පින්නතුනි, සක්විති රජෙක් වෙන්න පින් තිබිච්ච තමන්ගේ මලනුවන් ලෞතර බුදුරජාණන් වහන්සේ පැවිදි කරගත්තා. කවුද බුදුරජාණන් වහන්සේගේ මල්ලි? බුදුරජාණන් වහන්සේගේ මල්ලි කියලා කියන්නේ පින්නතනේ නන්ද හාමුදුරුවන්ට. නැත්නම් නන්ද කුමාරයාට. නන්ද කුමාරයා කියලා කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණම තිබුණ කෙනෙක්. භාග්‍යතුන් වහන්සේට විතරක් නෙමෙයි. නන්ද කුමාරයාටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණා. ඒ විතරකුත් නෙමෙයි. අපේ මහ බෝසතාණන් වහන්සේගේ ගිහි කාලේ බිසව බිහි කරපු පුතණුවන් රාහුල කුමාරයා. රාහුල පුතණුවන්ටත් මහා පුරුෂ ලක්ෂණ 32ම තිබ්බා. එතකොට නන්ද කුමාරයාත් රාහුල කුමාරයාත් කියන මේ දෙන්නම සක්විති වෙන්න භාග්‍ය තියෙන අය. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ ඒ නන්ද කුමාරයා අඬ ගහගෙන ඇවිල්ලා පැවිදි කළා.
රාහුල කුමාරයා පැවිදි කරගත්තා. මේ දෙදෙනාම මහා පුරුෂ ලක්ෂණව තිබුණාය කියලා අපි මුලින් සඳහන් කළා. එතකොට මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත සංසාරේ කරගත් අසීමාන්තික කුසල කර්මයන් තියෙන සක්විති වත පවා පූර්ණේ කරපු මේ මහා පුණ්‍යවන්තයන්ට ජීවිතේ යා හැකි ඒ ඉහළම තැනට යන්න. ගිහි කෙනෙක් හැටියට ජීවිතේ යා හැකි ඉහළම තැනට යන්න හැකියාව තමන් සසර පුරා පූර්ණේ කරගෙන තියෙන කොටත් බුදුරජාණන් වහන්සේ කිසිම වගක් නැතුව ඒක කරගෙන ගිහිලා ශාසනය පැවිදි කළා. දෙන්නම පැවිදි කළා. එතකොට පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂයෝ දෙන්න පැවිදි කළේ ඇයි? අපිට හිතන්න වෙන්නේ නැද්ද? පින්නතුනි සක්විති රජකමෙන් සියලු මනුස්ස ප්‍රජාවට නායකයා බවට පත් වුණත් සක්විති වෙච්ච අය සසර නිමා කරනවා කියලා නෑනේ. සක්විති රජුරෝ සංසාරේ නිමා කරයි. අපිට වචන වලින් කියන්න බැරි තරම් මහා පුණ්‍යවන්තයෙක්. නමුත් ඒ සක්විති රජසප බිඳින ජීවිතයෙන් කෙරවල නිවන සාක්ෂාත් කරනවා කියලා නෙමෙයිනේ කියලා තියෙන්නේ. නැවත ගිහිල්ලා දෙව්ලොවක බඹලොවක උපදිනවා. එහෙම උපදිනවා කියලා කියන්නේ තාම මේ සංසාර කෙරවල නෑනේ. එහෙම බඹලොව ඉපදිච්ච අය බඹලොවින් දෙව්ලොවට දෙව්ලොවින් චුත වෙලා මනුලොවට එහෙම එනවා. නැවත වතාවක් මෙහෙ එන්නේ නම් පින් කරගෙන යන්නේ. පින් කරගෙන යන්න මෙහෙ ආවට සිල්පද රැකෙන කැඩෙන ආකාරයවත් නොදැනයි ඔවුන් මේ ගමන යන්න ලෑස්ති වෙන්නේ. ආන් ඒක නිසා සක්විති වෙන්න හිටපු මහ පුරුෂයෝ දෙන්නෙකුත් පැවිදි කරවලා නිවන් මඟ පෙන්වුවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ මේ නිවන් මඟ මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ නිවන් මඟ මොනතරම් උත්තරීතරද? ආන් ඒක නිසා ඒ උතුම් වූ නිවනට යන්න උතුම් වූ නිවන් මඟට පිළිපන්න ශ්‍රේෂ්ඨ ශ්‍රාවක පිරිසක් ගොඩනගලා නිවන් මඟ වුන්ට පසක් කරලා සංසාරයෙන් එතර කරන වැඩපිළිවෙල කියලා දුන්න බුදුරජාණන් වහන්සේ. ආන් ඒ නිසා පින්නතුනි අපි දක්ෂ වෙන්න ඕනේ. වියත්තා කියලා අපි කීවේ. අපි දක්ෂ වෙන්න ඕනේ. නිවනට යන මාර්ගය මොකද්ද කියලා හඳුනගෙන ඒ නිවන් මාර්ගය තුල නිවැරදිව ගමන් කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් නිවන් මඟට ගමන් කරලා ඒ නිවන් මාර්ගයෙන් උතුම් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් පිරිසක් බවට පත් වෙන්න අපි යම් දවසක කටයුතු කරනවාද? අපේ බුදුරජාණන් වහන්සේ අපි ගැන බලාපොරොත්තුවක් තියලා තියෙනවා. මගේ ශ්‍රාවක පිරිස මෙන්න මේ නිර්වාණගාමී මාර්ගයේ දක්ෂයන් බවට පත් වෙලා කෙලෙස් සතුරගෙන් බේරිලා විවිධ මාර උපද්‍රව වලින් බේරිලා මේ ලබාගත් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයේ සාධාරණයක් කර කර මේ සංසාරයෙන් එතර වෙන්න මනාව වූ වැඩපිළිවෙලක් හදාගන්න භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් අපට මනාව ඒ කාරණාව අවබෝධ කරගෙන පෙර උතුමන් මනාව සිල් රැකපු ආකාරයෙන් සිල් ගුණ රැකගෙන මේ සසරින් එතර යන්න අපි උත්සාහ කළ යුතුමයි. මහා කල්ප අසංඛ්‍ය 4 ලක්ෂ 1ක් තරම්
අති දීර්ඝ කාලයක් දෙවියෙකුට බඹෙකුට මාරයෙකුටවත් හිතාගන්න බැරි පාරමිතාවන් පූර්ණේ කරලා ලෞතුරා බුදු බව ලබාගෙන භයානක සංසාරයෙන් එතර යන්න භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න මඟ නිවැරදිව දැන අවබෝධ කරගෙන ප්‍රගුණ කරගෙන ඒ මාර්ගයෙන් සසරින් එතර යන්න කටයුතු කරනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බලාපොරොත්තුව මුදුන්පත් කරවීමක්. ආන් එදාට පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ අපි දැක්කාම සතුටු වෙනවා. එතකොට මේ වියත්තා කියලා සඳහන් කළේ නිවන් මගේ හොඳ වියත් බවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිවන් මඟ පිළිබඳව මනාව අවබෝධයක් මනාවම ලබාගෙන තියෙන්න ඕනේ. ඒක තමයි වියත්තා කියලා කියන්නේ. නැත්තම් මේ මනාව මාර්ගය හොයාගෙන යන්න ඕනේ. නිවැරදි මාර්ගය හොයාගෙන ගිහිල්ලා ඒ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. එතකොට අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ මේ දහම් මඟ පිළිබඳව වියත් පිරිසක් බිහි වෙයි කියලා. ඊළඟට බලාපොරොත්තු වෙනවා විනීත පිරිසක් පිළිබඳව. එතන මේ විනීත පිරිසක් කියලා කියන්නේ කොයි වාගේ පිරිසකටද කියන කාරණාව අපි ඉදිරි ධර්ම දේශනාවකදී සාකච්ඡා කරමු. මේ මාරයා බුදුරජාණන් වහන්සේගෙන් කරපු ආයාචනයේට භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දීලා තියෙන්නේ අපි ගැන මනාව විශ්වාසයක් තියලයි. ආන්ගේ විශ්වාසය තහවුරු කරන්න අපට තියෙන පුදුමාකාර යුතුයකමක්. ආන්ගේ නිසා ඒ නිවන් මඟ මනාව හොයාගෙන ඒ මාර්ගයේ පිහිටලා අති උතුම් නිවන කරා ගමන් කරලා සංසාරයෙන් එතර වෙන්න ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.